මොකද ලෝකයේ කියන්නේ කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් ගමන් කරන්නා වූ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් අපි නොකැඩෙන්නා වූ ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒවා කැඩිලා යනවා, ඇලීම් ගැටීම් දිසාවට කැඩි කැඩි යනවා. ඒ නිසා නෝනා මේ කැඩෙන බිඳෙන විසිරෙන මේ පටිච්ච සමුප්පන්න පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල නිවැරදි කිරීම නෙමෙයි කරන්න ඕනේ. අපි සතියෙන් සිහියෙන් ජීවත් වීම. අපි සතියෙන් සිහියෙන් ජීවත් වෙනවා. කුමක් කෙරෙහි සතිය සිහියද? රූපය කෙරෙහි සතිය සිහිය. වේදනාව කෙරෙහි සතිය සිහිය. සංඥාව කෙරෙහි සතිය සිහිය. සංස්කාර විඥානයන් කෙරෙහි සතිය සිහියෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සිහියෙන් ජීවත් වෙන්න. සිහියෙන් ජීවත් වෙන්න. මොකද ඔබේ ඔය පස්සේ ඉදිරියේ සකස් වෙන වේදනාව කැඩෙනවා. නරක දෙයක් වැරදි දෙයක් දැක්කොත් ගැටෙනවා. හයක් දැක්කොත් ඇලෙනවා. මේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය ඉදිරියේ සිහිය ඇත්තෙක් වෙන්න. එයා සිහිය ඇති කර ගන්නවා. එයා ලෝකෙ ගැන හොයන්න යන්නේ නැහැ. මොකද හොයන්න දෙයක් නැහැ. ලෝකයේ කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් ගලාගෙන යන පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඒකේ හොයන්න දෙයක් නැහැ. එයා නිරතුරුවම කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයේ ඉදිරියේ තමාගේ කැඩෙන බිඳෙන විසිරෙන පංච උපාදානස්කන්ධය දිහා සිහියෙන් දකිනවා. එයා සිහියෙන් දකිනවා මේ රූපේ යථා ස්වභාවය. එයා භික්ෂුවක් දැන්. එයා භික්ෂුවක් හැටියට ගමට යනවා, පිණ්ඩපාතේ වඩිනවා, දාන ටික හොයාගන්නවා, කුටියට එනවා, නැත්තම් පන්සලට එනවා, ආරණ්‍යට එනවා, උදේට පන්සලේ දානශාලාවට ගිහිලා දාන ටික ගන්නවා, කුටියට එනවා, සිහියෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරන පළවෙනි තැන සිහියෙන් ජීවත් වෙන්න. මේ රූපය කෙරෙහි සිහිය ඇති කරගන්න. කායානුපස්සනාවට හිත යොමු කරන්න. මේ රූපය දෙතිස් කුණුපයක්, මේ රූපය සතර මහා ධාතුවක්, මේ රූපය අට්ටික සංඥාවක්, මේ රූපය නිරේතුරුවම ආයතන හයක්, මේ රූපය නිරේතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් මෙතන තියෙන්නේ. මේක මරණානුස්සතියක්. මැරිලා සතර මහා ධාතුවට එකතු වෙන දෙයක්. දෙයනේ මේක දරාගෙන විනෝද වෙන්න, සතුටු වෙන්න, ආස්වාදය ලබන්න, මේ උතුම් තෙරුවන්ට අගෞරව කරන්න, මේ උතුම් සුපටිපන්න ගුණයට, උජුපටිපන්න ගුණයට, ඥායපටිපන්න ගුණයට, සාමීචිපටිපන්න ගුණයට අගෞරව කරන්න දෙයක් මෙතන නැහැ. මේක අනිත්‍ය වූ රූපයක්. එයා ඒ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා නෝනා. ලෝකේ දිහා බලන්නේ, කරන වැරදි දිහා බලන්නේ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අනුන් කරන වැරදි දිහා බැලුවනං උන්වහන්සේ අදත් භවේ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේ අනුන් කරපු දේවල් බලබල ඉන්න ගියානං උන්වහන්සේ තාමත් භවේ. පටාචාරාව, උත්පලා, වන්නා, යසෝදරාව අනුන් කරපු දේවල් බලබලා ඉන්න ගියානං, ගැටි ගැටි ඇලි ඇලි ඉන්න ගියානං ඒ උත්තමාවියෝ තාමත් භවේ. අනුන්ගෙන් අපිට වැඩක් නෑ. අනුන්ගෙන් අපිට වැඩක් නෑ. අනුන් කියන්නේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්න යනවා. ලෝකේ ස්වභාවය තමා දෙසයා බලනවා. කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයේ ඉදිරියේ තමාගේ සිත නොකැඩෙන ස්වභාවයට ගන්නවා. කොහොමද එයා නොකැඩෙන ස්වභාවයට ගන්නේ? රූපේ යථා ස්වභාවය නුවණින් දකිනවා. එයා දැස් පියාගෙන දාන ටික අරගෙන කුටියේ වාඩි වෙලා එරමිනිය ගොතාගෙන නැත්තම් හාන්සි වෙලා නැත්තම් පුටුවක ඉඳගෙන එයා දෙතිස් කුණුපයක් හැටියට රූපය දකිනවා. එයා නිරේතුරුවම අට්ටික සංඥාවක් හැටියට රූපය දකිනවා. එයා නිරේතුරුව මරණානුස්සතියක් හැටියට රූපය දකිනවා. එයා නිරේතුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මේ රූපය දකිනවා. දකිමින් නිරේතුරුව මෙයා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්නවා. අධ්‍යාත්මික රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්නවා. එයා මේ වැරදි කරන ලෝකයේ දිහා බලනවා, බාහිර රූපයන් දිහා. අනේ මේ වැරදි කරන සෑම රූපයක්ම දෙයනේ අට්ටික සංඥාවක්නේ මේක. මේක දෙතිස් කුණුපයක්නේ. මේක සතර මහා ධාතුවක්නේ. මේක මරණානුස්සතිය. මේක ඉරියව්වක්වත් අපිට අයිති නෑනේ. අපි රූපවාහිනියෙන් බලලා, අපි මුහුණු පොතෙන් බලලා දෙයනේ මේ ඉරියව් හින්දා කොච්චර ගැටෙනවද? මේ ඉරියව් වලට කොච්චර බයිනවද? අනේ මේ ස්වාමීන් වහන්සේ තොප්පියක් දාගෙන ඉන්නවා, සංග්ලාස් දෙකක් දාගෙන ඉන්නවා කියලා අනුන්ගේ අනිත්‍ය වෙන ඉරියව් කය දැකලා මොන අකුසල් ගිනුම් ශක්තිමත් කරගන්න නැද්ද කියලා බලන්නකෝ.
අනුන්ගේ දුර්වල රහත්භාවයන් දැකලා විකෘති රහත්භාවයන් දැකලා ඒවා අහලා අපේ අකුසල් ගිනුම් අපි කොච්චර ශක්තිමත් කරගන්න ඇද්ද? එපා කැඩෙන බිදෙන විසිරෙන ලෝකයේ දිහා බලන්න. ඔබේ ලෝකයේ දිහා බලන්න. අන්‍යා රූපයේ දිහා බලනවා. දෙයනේ මේක අනිත්‍ය වූ අධ්‍යාත්මික රූපයක්, අනිත්‍ය වූ බාහිර රූපයන්. මේවා මගේ කියලා ගන්න දෙයක් නෑ, මම කියලා ගන්න දෙයක් නෑ, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. මේ ආත්මය තුල මම ඉන්නවා කියලා ගන්න දෙයක් නෑ. එයා අධ්‍යාත්මික රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරනවා. එයා බාහිර රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරනවා. ගැටීමක් නෑ. කවුරු මොන දේ කළත් එයා තුල ඇලීමක් නෑ. නිරේතුරුවම එයා ධර්මයේ උපේක්ෂාවෙන් රූපය දෙස බලනවා. ධර්මයේ උපේක්ෂාවෙන් ඊළඟට එයා වේදනානුපස්සනාව තුල ජීවත් වෙනවා. එයා දකිනවා දෙයනේ මේ දේවල් නිසා සැප වේදනාවන් දුක් වේදනාවන් කොයිසා ඇති වුණත් ඒ සෑම වේදනාවක්ම සකස් වුණේ කුමක් නිසාද? එක හේතුවයි පස්සේ නිසා. පස්සේ නිත්‍ය වශයෙන් ගත්තා. මේ ඉඳගෙන ඉන්නවා. අන්න වැරදි කරන ස්වාමින්වහන්සේව මතක් වෙනවා. දැක්කා, ඇසුනා, දැනුණා. පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. පස්සේ මගේ කරගන්නවා. පස්සේ තුල මම ඉන්නවා කියලා දකිනවා. පස්සේ මගේ ආත්මය කරලා දකිනවා. මේ හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන පස්සේ හේතුවෙන් අන්න විඳීම ඇති කරගන්න. දැන් ඉතින් බයිනවා. අහවල් ස්වාමීන් වහන්සේ වැරදි, අහවල් ස්වාමීන් වහන්සේ හරි. අන්න අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාව නිසා අපි අනුන් නිසා අපි භවය සකස් කරගන්න. අනුන් නිසා අපි භවය සකස් කරගන්න. අනුන් කෙරේ ඇලෙනවා, අනුන් කෙරේ ගැටෙනවා. ගැටිලා නිරේතුරුව තෘෂ්ණාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව. අපි අනුන් ගැන බනින මොහොතක් පාසා, සිතුවිල්ලක් පාසා අපි ජාති ජරා ව්‍යාධි මරණ සකස් කරගන්නවා. අන්න පංච උපාදානස්කන්ධ මාරයාගේ සැබෑ ස්වභාවය පිංගතුනි. අපි මාරයා කියලා අර වසවර්ති දිව්‍ය පුත්‍රයා දිහා බලන් ඉන්නේ. අර මාරයා කියලා වසවර්ති දිව්‍ය පුත්‍රයාට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. මේ මාරයා අපිට බාධා කරනවා කියලා කියනවා. නමුත් අපිට බාධා කරන, ඔබට බාධා කරන මාරයා වසවර්ති දිව්‍ය පුත්‍රයා නෙමේ. ඔබට බාධා කරන මාරයා ඔබ තුලයි සකස් වෙන්නේ. ඒ මාරයා ඔබේ පස්සේ අසල සැඟවී සිටින අවස්ථාව ලැබෙනකං පස්සේ අතල සැඟවී සිටලා ඔබ ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතේ ඔබ මාරයාගේ ග්‍රහණයට අහුවෙච්ච භික්ෂුවක් ගිහි කෙනෙක් බවට පත්වෙනවා. එනිසා මාරයා ඔබ තුලයි සකස් වෙන්නේ. ඒ මාරයා පස්සේ ළඟ නැවතිලා නිරේතුරුව ගොදුරු සොයමින් ඉන්නවා පිංගතුනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව තුල සතියෙන් ජීවත් වෙනවා, සිහියෙන්. රූපය කෙරෙහි සිහියෙන් ජීවත් වුණා. මේ සෑම සැපදුක් උපේක්ෂා විඳීමක් මෙයා අනිත්‍යයි කියලා දකිනවා. වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් දුක් වේදනාවක් එනවා. නිවැරදි ඉන්න ස්වාමින් වහන්සේ තුලින් සැප වේදනාවක් එනවා. ඒ දෙකටම එයා ඇලෙන්නේ නැහැ. එයා දන්නවා මේ දෙකම මට භවය සකස් කර දෙනවා කියලා එයා දකිනවා. ජාති ජරා ව්‍යාධි මරණ සකස් කර දෙනවා කියලා එයා දකිනවා. එනිසා එයා නිරේතුරුවම සැප දුක් උපේක්ෂා වේදනාවන් ඉදිරියේ සිහිය පවත්වාගෙන යනවා. ඊළඟට එයා නිරේතුරුවම චිත්තානුපස්සනාව තුල ජීවත් වෙනවා. මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම එයා දකිනවා අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා. උදේ ඉඳන් කී දහහක් සිතුවිලි සකස් වෙන්නේ නැද්ද? කිසිම සිතුවිල්ලක් අපිට අයිති නැහැ. පස්සේ හේතුවෙන් සකස් වුණා වූ වේදනාව නිසාම අපි මේ සිතුවිලි පසුපස හබාගෙන යනවා. ඒ නිසා යාගේ සිතට සිතුවිල්ලක් ආවොත් අහවල් ස්වාමින් වහන්සේ මෙහෙම හැසිරුණා කියලා ඒ සිතයා අනිත්‍ය වශයෙන් දකිනවා. අනිත්‍ය වශයෙන් දකිනවා. වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් එයා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දකිනවා. අන සුන්දර ධර්ම. වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දකිනවා. අන්න අර අහවල් ස්වාමින් වහන්සේ මේ විදිය දේවල් කරනවා. ඒ සිතේ අනිත්‍යයි කියලා දකිනවා. වැරදි කරන ස්වාමින් වහන්සේ තුලින් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ දකිනවා. අන්න අහවල් දසසිල් මෑණියෝ මේ විදිය වැරදි කරනවා කියලා, මේ විදිය වැරදි ප්‍රකාශ කරනවා කියලා දකිනවා. ඒ සිත අනිත්‍යයි කියලා දකිනවා.
ඒ වැරදි කරන දසසිල් මෑණියන් තුළින් අන්න පටාචාරාව උත්පල වන්නාව දකිනවා. අන්න මොකක්ද චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ සිහිය ඇති කරගන්න. සිහිය ඇති කරගන්න. ඊළඟට එයා ධම්මානුපස්සනාව දකිනවා. දෙයනේ මේ සෑම පංච නීවරණ ධර්මයක්ම සප්ත බොජ්ජංග ධර්මයක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. දේවදත්ත හාමුදුරුව පංච නීවරණයන් තුළ ඔද්දල් වෙලා බැසගෙන අවීචි මහා නිරයට ගියත් අනේ කවදාහරි දවසක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියන මේ උතුම් සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයා දකිනවා. ධම්මානුපස්සනාවෙන් දකිනවා. අහවල් වැරදි කරන සාමීන් වහන්සේ තුළ මේ ලියලන්නේ පංචනීවරණමයි. කාමච්ඡන්දයන්මයි ලියවන්නේ, ඇසමයි පිනවන්න හදන්නේ, කනමයි පිනවන්න හදන්නේ, දිවමයි පිනවන්න හදන්නේ, නාසයමයි පිනවන්න හදන්නේ. අනේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා දකිනවා. ඔය කියන සාමීන් වහන්සේලා සංසාරයේ කවදාහරි උතුම් කල්යාණ මිත්‍රාශ්‍රයන් ලැබිලා රහත් ඵලයට පත්වෙන්න පුළුවන්. පත්වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මේ පංච නීවරණයන්ගේ අනිත්‍යභාවය ධම්මානුපස්සනාවෙන් දකිනවා. මේ නිවැරදිව ඔබලා වර්ණනා කරන සාමීන් වහන්සේලා ඉන්නවා. අහවල් ස්වාමීන් වහන්සේ හරිම සිල්වත්, හරිම ගුණවත්, හරිම අල්පේච්ඡයි. ඒ සෑම මොහොතකම ඔබ තුළ වැඩෙන්නා වූ උතුම් ප්‍රීති පස්සද්ධියක් තියෙනවා. ධර්මයේ ප්‍රීතිය පස්සද්ධිය ලෞකික සද්ද බොජ්ජංගයන්. අනේ මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දකිනවා. මේ අනිත්‍ය වූ සංස්කාරයන් අපි රැස් කරගන්න කියලා දකිනවා. අනුන්ගේ හරිහෝ අනුන්ගේ වැරදි නිසා අපි ජාති ජරා ව්‍යාධි මරණ රැස් කරගන්නේ නෑ. අන නිරේතුරුවම සිහියෙන් ජීවත්වන භික්ෂුවක් බවට පත් වුණා. වැරදි කරන ලෝකයේ තුළ, වැරැද්ද කරායන ලෝකයේ තුළ, පංච නීවරණයන්ගෙන් ගහන වූ ලෝකයේ තුළ අන්නේ පුද්ගලයා සිහියෙන් ජීවත්වන කෙනෙක් බවට පත් වුණා. සිහියෙන් ජීවත්වන කෙනෙක් බවට පත් වුණා. වැරැද්ද තුළින් තමා නිවැරදි කෙනෙක් බවට පත් වුණා. වැරදි කරන භික්ෂුව තුළින් තමා උතුම් මහා සංඝරත්නයකින අර්ථය ශක්තිමත් කරගන්න කෙනෙක් වුණා. අන සිහියෙන් ජීවත්වන කෙනෙක් බවට පත්වෙනවා ඒ භික්ෂුව. ඒ ගිහි පින්වතා. එයාට ලෝකෙ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා. ඔබලා එන්නේ ඉස්සෙල්ලත් මම මෙතන වාඩිලා හිටියා. මට ලෝකය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? මම සිහියෙන් ජීවත් වෙන භික්ෂුවක්. මම සිහියෙන් ජීවත් වෙන්නේ. මම පුද්ගලයෙක් දිහා බලන්නේ මමය මගේ කියන සංඥාවෙන් නෙමෙයි. ඒ ජීවිතය කායානුපස්සනාව තුළ මම විසිරලා දකිනවා. ඒ භික්ෂුව නිසා සකස් වෙන්නා වූ සිතුවිල්ල වේදනානුපස්සනාව තුළ මම විසිරලා දකිනවා. ඒ භික්ෂුව තුළ සකස් වෙන්නා වූ සිතුවිල්ල මම චිත්තානුපස්සනාව තුළ විසිරලා දකිනවා. ඒ භික්ෂුව තුළ තියෙන්නා වූ පංච නීවරණයන් සප්ත බොජ්ජංගයන් මන් ධම්මානුපස්සනාව තුළ විසිරලා මම ඔබට ආරාධනා කරනවා. අන්න ගිහි ජීවිතය තුළ පුතේ ඔබ සිත පැවිදි කරගත්තා වූ කෙනෙක් බවට පත්වෙච්ච කෙනෙක්. ඔබට පුළුවන්නම් ගිහි ජීවිතේ දැන් ඔබ කලබල වෙනවා නම් පැවිදිභාවයට පත්වෙන්න. ඔබ ආස්වාදය තුළ පැවිද්දට යන්න උත්සාහ ගන්නවා නම් මොහොතක් නතර කරලා ඔබේ ගිහි ජීවිතය සිහි ඇති ජීවිතයක් බවට පත් කරගන්න. සිහි ඇති ජීවිතයක් බවට පත් කරගන්න. මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ දිහා බලලා මේ සතර සටිපට්ඨානයන්ට අදාළව හිත පිහිටලා ඔබ මුලින්ම හිත පැවිදි කරගන්න. හිත පැවිදි කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනුව ඔබ දැනුම ඇත්තෙක් වෙන්න කියලා. මුලින් කියනවා සිහිය ඇත්තෙක් වෙන්න කියලා මහා සංඝරත්නයට. දෙවනුව කියනවා දැනුම ඇත්තෙක් වෙන්න. මොකද දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලේ උපාධිය කරලා එතන නෙමේ බුදුරජාණන් වහන්සේ දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේදී. නමුත් අද විග්‍රහ කළොත් නම් එතනින් තමයි විග්‍රහ වෙන්නේ. නමුත් සංඝයාගේ සුපටිපන්න ගුණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැනුම ඇත්තෙක් වෙන්න කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම විටම දැනුමෙන් හැමදේම කරන්න. අතපය එහා මෙහා කරනකොට, ඇවිදිනකොට, වාඩි වෙනකොට, නිදා ගන්නකොට, හිටගෙන ඉන්නකොට, දානෙ ගන්නකොට, ආහාර ගන්නකොට, සිවුරු පොරවනකොට, ඇඳුම් අඳිනකොට, අතුපතු ගානකොට, නානකොට, වැසිකිලි කැසිකිලි කරනකොට නිරේතුරුවම දැනුමෙන් කරන්න. ඒ පිළිබඳ සිහි කරමින් කරන්න. ඒ පිළිබඳ නුවණින් දකිමින් කරන්න. සිත දුවන්න දෙන්න එපා. සිත දුවන්න දෙන්න එපා. මේ සිත සංසාරයක් පුරාවට
පටිච්ච සමුප්පන්නව රූප වේදනා සංඥා සංකාරයන් පස්සේ හබාගෙන ගිය සිතක්. එනිසා ඔබ ඒ සිත එක තැනකට ගන්න. ඒ සිත එක තැනකට ගත්තේ තමයි ඉන්ද්‍රිය සංවරය ඔබ තුළ ඇති වෙන්නේ. එනිසා නිරේතුරුවම ඔබ ඉරියව් පවත්වද්දී ඒ ඉරියව් කෙරේ දැනුම ඇති කරගන්න. ඒ ඉරියව් කරේ සිහිය හොඳින් පවත්වාගෙන යන්න. ඔබ කෑමක් කන වෙලාවට බාහිර දේවල් ගැන හිතහිතා ඒ දේ කරන්න එපා. ඔබ ඉඳගෙන ඉන්න වෙලාවට බාහිර දේවල් ගැන හිතහිතා ඉන්න එපා. ඉඳගෙන ඉන්නවා කියන සංඥාව තුළ එන්න. පස්සයට කවදාක්වත් තුෂ්ණාවෙන් අසාධාරණයක් කරන්න දෙන්න එපා. නිරේතුරුවම දැනුමෙන් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එයා සතියෙන් සිහියෙන් ජීවත් වුණා. සිහිය ඇති කරගත්ත සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ඒ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ වැඩීම උදෙසා ශක්තිය උදෙසා එයා නිරේතුරුවම අනිත්‍ය වූ ඉරියව් පවත්වන කය කෙරෙහි හොඳින් සිහිය පීටවා ගන්න. දැනුම ඇති කරගන්න. එයාගේ හිතයා දුවන්න දෙන්නේ නැහැ. තමා වර්තමානය තුළ ස්ථානගත වෙලා තියෙන ඉරියව්ව කෙරෙහියා දැනුමෙන් නිරේතුරුවමයා තව තව තමන්ගේ සතර සටිපට්ඨානය සියුම් කරගන්න ඕන. තව තව ශක්තිමත් කරගන්න. එහෙම ශක්තිමත් කරගන්න කෙනා නිරේතුරුවම පස්සේ ඉදිරියේ සිහිනුවන ශක්තිමත් කරගත්ත කෙනෙක්. දැක්කා ඇසුනා දැනුනා කියන තැනෙන් එහාට යන්න දෙන්නේ නැහැ. අර සිප්පනී කියන මැහුම් කාරියට තුෂ්නාවේ මැහුම් කාරියට ඉඩ දෙන කෙනෙක් බවට එයා පත්වෙන්නේ නැහැ. මොකද අපි පස්සේ තුෂ්නාවෙන් තෙත් කරන මොහොතේම අර සිප්පනී කියන මැහුම් කාරිය තුෂ්නාවේ මැහුම් කාරිය සූදානම්වයි ඉන්නේ ඔබ භවයට අල්ලලා ජාති ජරා ව්‍යාධි මරණ තුළින් බැඳ දමන්න පිංහතුනි. සෑම සිතුවිල්ලක් පාසාම සෑම පස්සයක් පාසාම සිප්පනී කියන මැහුම්කාරිය අධිවේගී මැෂිමක් අතේ තියාගෙන සූදානම්වා ඉන්නේ. එනිසා ඔබ දැන් සිහියෙන් ඇතිව දැනුම ඇතුව ජීවත්වෙද්දී පස්සේ කෙරේ ඔබ අවධානයෙන් ඉන්නේ. දැක්කා අනිත්‍යයි කියලා හිතනවා. ඇසුනා ඇසන දේ අනිත්‍යයි කියලා හිතනවා. දැනුනා දැන්න දේ අනිත්‍යයි කියලා හිතනවා. පස්සේ තුෂ්නාවෙන් තෙත් කරන්නේ නෑ. ඒ නිසාම එයා තුළ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සකස් වුණත් විඳීම් මේ විඳීම් වල අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙනවා. එයා විඳීම් වලට බැඳෙන්නේ නැහැ. මේ සැප දුක් විඳීම් නිසාමයි මේ සියලු විනාශයන්. සැප සොයාගෙන යනවා. සැප වේදනාවන් සැප රූපයන් සැප සංඥාවන් සැප හඳුනා ගැනීම සැප සංස්කාරයන් සැප දැනීම් මේ සැප දුක් විනාශය අපිට බලවත් වූ අනතුරක් කරනවා. එනිසා ඒ අනතුරට එයා අරන් යන්නේ නෑ. පස්සේ ළඟදිම සතිය සිහියෙන් එයා නවත්තනවා. සිප්පනීට අවස්ථාව දෙන්නේ නැහැ. වේදනාවට යන්නේ නෑ. විඳීමට යන්නේ නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා නිරේතුරුවම දැක්කා ඇසුනා දැනුනා කියන තැන ජීවත්වෙන්න සමත් කෙනෙක්කයා. එයා වේදනානු පස්සනාවට බැඳෙන්නේ නෑ. ඇලෙන්නේ නෑ. ඒ තුළ බැසගන්නේ නෑ. එයා නිරේතුරුවම දෑස් දෙක පියාගෙන දකින්න කියනවා. මේ සකස් කරගත්තා වූ සෑම සැපදු උපේක්ෂා විඳීමක තියෙන්න්නා වූ අනිත්‍ය භාවය. අතීත වේදනාස්කන්දය අනිත්‍ය භාවය වර්තමාන වේදනාස්කන්දය අනිත්‍ය භාවය අනාගතයේ අපි ප්‍රාර්ථනා කරන්න වූ විඳීම් වල අනිත්‍ය භාවයන් එයා නුවනින් දකිනවා. එයා නුවනින් දකිනවා. එයා දකිමින් එයා නිරේතුරුවම හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනසා දරුණු වේදනාවක් ආවත් ඒ වේදනාව පස්සය හේතුවෙන් සකස් වුනා වූ හේතුඵල ධර්මයක් කෙලයා දකිනවා. ඒ වේදනාවට එයා බැඳෙන්නේ නෑ. ඒ වේදනාව මගේ කරගන්නේ නෑ. ඒ වේදනාව තුළ මම ඉන්නවා කියලා දකින්නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මරණීය වේදනාවට හිතයොමු කරනවා කියනවා. මරණීය වේදනාවට හිතයොමු කරනවා. දැම්මන් පහුගේ දවසක පිණ්ඩ පාතර ගෙදරකට වඩිද්දී ඒ ගෙදර මහත්මයා දැඩිවිටියට රෝගාතුර වෙලා හිටියේ ටිකේ. එයා රෝගාතුර වෙලා ඒ රෝගය වැඩි වෙලා ඒ අම්මා මට කියනවා මේ තාත්තා පැදුරක නිදි කරලා හිටියේ ඒ වේදනාව වැඩිකමටේ පැදුර කෑලි කෑලිවලට ඉරලා කියලා. එච්චට වේදනාව වැඩි. වේදනාව හේතුඵල ධර්මයක්. වේදනාව කියන්නේ පස්සේ නිසා සකස් වුණා වූ ධර්මතාවයක්. මේ පස්සේ අනිත්‍යයි කියලා දකින්නේ පින්වත් තාත්තාට ශක්තිය ධර්මානුකුල ශක්තිය තිබුණේ නැහැ. වේදනාවට බැඳුනා. මේ වේදනාව මගේ මේ වේදනාව තුළ මම ඉන්නවා මේ වේදනාව මගේ ආත්මයයි කියලා
වේදනාව තුළින් නැවත නැවත ගැටෙන දිසාවට මෙයා පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සතර සටිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව මේ ඉරියව් කෙරෙහි සිහිය පිහිටව ගත්තා. එයා නිරේතුරුව වේදනාවේ අනිත්‍යභාවය දැක්කා. දැකලා එයා දැස් දෙක පියාගෙන දකිනවා. දෙයනේ මං අනාගතේ මට මෙවැනි මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මම මහපාරක වාහනයක හැප්පිලා පන ගැහි මාව මැරෙන්න පුළුවන්. මම මහපාරකෙදි කවුරුහරි මට ගහලා කපලා කොටලා වෙඩි තියලා අනේ මාව මැරෙන්න පුළුවන්. මම බෝම්බෙකට අවුවෙලා කෑලි කුඩු වෙලා මැරෙන්න පුළුවන්. මට කවුරුහරි බෙල්ල මිරිකගෙන ඉඳලා අනේ මම මරණීය වේදනාවට පත්වෙලා මැරෙන්න පුළුවන්. ඒ සෑම වේදනාවක මෙයා අනිත්‍යභාවය දකිනවා. මරණීය වේදනාවත් අනිත්‍යභාවය දකිනවා. අනේ කෙනෙක් මගේ බෙල්ල මිරිකගෙන පැය ගානක් ඉඳලා ඒ සකස් වෙන සෑම විඳීමකම තියෙන අනිත්‍යභාවයා දකිනවා. මේ වේදනාව මට අයිති දෙයක් නෙමේ. මේ වේදනාව තුළ මම නෑ මම කියල කෙනෙක් නෑ මේක පස්සේ හේතුවෙන් සකස් වෙන්න වූ දැනීමක් පමණක්මයි. එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා. එයා ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී එයා මරණීය වේදනාවටවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගන්නේ නෑ. ඒ ඇති නොකරගන්නා වූ තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් අපවත් වෙන වෙලාවේ තමන් මිය යන වෙලාවේ තමා තුළින්ම වේදනාවෝ නිරුද්ධ වෙලා යනවා නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසා බුදුරජාණන් වහන්සේ අපේ උතුම් පැවිදි ජීවිත ස්ථානගත කරලා තියෙන්නේ නෝනා මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ මෙවැනි සුන්දර මාර්ගයක් ඔස්සේ. එනිසා අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන මේ ධර්මය කතා කරද්දී අපිට මේ සුන්දර අවස්ථාවන් සියල්ල ජීවිතයට එකතු කරගන්න බැරිවෙන්න පුළුවන්. නමුත් අපි තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වනේ මෙවැනි සුන්දර භික්ෂූත්වයක් කියලා. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන්දුන්නා. මහා පොළවේ පස්වලට වඩා ශරීරමාංශ දන්දුන්නා. තමන්ට කියලා ලැබුණ මොන සම්පතක්ද දේපලක්ද වස්තුවක්ද දුවෙද්ද පුතෙද්ද බිරිඳක්ද රජ කෙනෙක් විසවද්ද සියල්ලම දන්දුන්නා. 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කළා. මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මනුස්සයෙකුට විඳින්න බැරි අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දා. ඒ වගේම අර උත්තරීතර මහා රජකම් සක්විති රජකම් අර මහා පායවල් නිවාස 3ක් රම්‍ය සුබ මාලිගාවන් මේ සියල්ල දන් දුන්නා. මේසා මහා කැපවීමක් ඔබත් මමත් වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. එනිසා ඒ උත්තරීතර කැපවීමට අපි අගෞරව කළොත් එහි විපාකයන්නම් අපිට කල්ප ගානකින් ගෙවල අවසන් කරන්න බැහැ. එනිසා අපි භික්ෂුවක් වෙන්න පුළුවන්. අපි සෑම භික්ෂූන් වහන්සේලා හැටියට පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන පින්වතුල්ලා හැටියට දවසකට එක විනාඩියක්වත් යොමු කරන්න. දෙයනේ මේ උතුම් චීවරය මට දරාගන්න. දෙයනේ මේ උතුම් සංඝ සමාජයේ සමාජිකත්වය ලබන්න. දෙයනේ මේ ගිහි ජනතාවගෙන් වැඳුම් පිදුම් ලබන්න. මේ ගිහි ජනතාවගෙන් මේ අග්‍ර වූ සිව්පසයන් ලබන්න. මට පාර පෙන්නපෝ මට ශාස්තෘන් වහන්සේ වුණ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් කලා වූයේ මහා යුග මෙහෙවර මහා කැපවීම නුවනින් දකින්න. අපි සෑම නිමේශයකදි මේ උතුම් ධර්මතාවයන් නුවනින් දකිනවා. දෙයනේ මෙවන් මහා කැපවීමක් කරපුේ උත්තරීතර ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් මගේ භික්ෂු ජීවිතේ මන් දැනුවත්ව එක සිල්පදයක් බිඳින්න හැ. ඒ බින්දත් බුදුරජාණන් වහන්සේට අගෞරුවයක් මයි. බුදුරජාණන් වහන්සේට නයකාරයෙක් වුණොත් අර මහා කරුණාවෙන් පිරුණා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේට එක සිල්පදයක් බිඳගෙන අපි නයකාරයෙක් වුණොත් දැනුවත්ව කවදාක්වත් ඒ අයෙන් නිදහස් වෙන්න නං ලේසියෙන් හම්බුවෙන්නේ නෑ. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාව අපි කෙරෙහි තිබ්බා වූ කරුණාව දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකෙට දායාද කරන්න
මේ පංච උපාදානස්කන්ධ වියරු පංච උපාදානස්කන්ධ ලෝක ධර්මයන් තුළ ඉඳගෙන මේ වසවර්ති මාරයාවනි බලයට අධිපති මාර ධර්මයක් වටා ඉඳගෙන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට දායාද කරන්න බුදුරජාණන් වහන්සේ යම් ලේ කන්දරාවක් කැප කලානම් මස් කන්දරාවක් කැප කරානං යම් දහදිය කන්දරාවක් කැප කරානං යම් වීර්යක් වැඩුවනං ඒ දේට අපි අගෞරුව කළ යුතු නෑ කියන කාරණය ගෞරවෙන් සිහිපත් කරනවා.